වස්සාන ධර්ම දේශනා පින්තුනි බොහෝ බෞද්ධ ජනතාවට වෙච්ච වරද තමයි ඔවුන් බෞද්ධ වෙලා තියෙන්නේ පරපුරෙන්. එතකොට බෞද්ධ වෙලා තමයි ධර්මය දකින්න ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා උපතින්ම බෞද්ධ වන අපි සැබෑ ධර්මය ස්පර්ශ කරන්න උත්සාහයක් නැහැ. ඒ නිසා අපි හිතනවා අපේ බෞද්ධකම විදහා දැක්වෙන්නේ අනුගමනය කරන ධර්ම මාර්ගය නෙමෙයි, ගැඹුරු ධර්ම ඥානය නෙමෙයි, ඔය අපි මල් පහන් පූජා කරන එක, දන් දෙන එක, පොයට සිල් ගන්න එක, පාන්සුකූලෙ දෙන එක, පිරිත් ටිකක් කියව ගන්න එක අපි හිතනවා මේ සැබෑ බෞද්ධකම අන්න ඒකයි කියලා. අනේක තමයි පින්නතුනි අපිට වැරදිච්ච තැන. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලිය කෝමෝ නගරයේ සිට දිනේෂ් ද අල්විස් මහත්මයා සහ ශීලා ද අල්විස් මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ මුල්ලේරියාව නවනගරයේ වල්පොල නාමල් උයන ලිපිනේ පදිංචිව සිට මීට වසරකට පෙර ඔක්තෝබර් මාස 24 වන දින අභාව ප්‍රාප්ත වූ කරුණාරත්නද අල්විස් ආදරණීය පියාණන්ට භවගාමී සසර ගමන සුවපත් වේවා යන සත් ප්‍රාර්ථනාවෙන් යුතුව එතුමන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලබන ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා ධම්මස්සවන කාලෝ අයං බතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි දිනේෂ් ද අල්විස් සහ ශීලා ද අල්විස් මහත්මීන් දෙපළයි. මේ පින්වතුන්ගේ මූලික අරමුණු අතරෙහි සඳහන් කරලා තියෙනවා මුල්ලේරියාව නවනගරයේ වල්පොල නාමල් උයන පදිංචිව සිට 2020 10 වෙනි මාසේ 24 වන දින අභාව ප්‍රාප්ත වූ කරුණාරත්නද අල්විස් ආදරණීය පියාණන්ට සොමිනෝනා ආච්චි අම්මාට හා ඩයස් සමරසිංහ සීයාට MP ජේපින් මෑණියන්ට හා MG සිරිසේන පියාණන්ට ටිකිරි බණ්ඩා කුමාරසිංහ මහතාට තිලකරත්න බාප්පාට ලලිත් සමරසිංහ මාමාට සුපුන් හල්ලල පුතණුවන්ට මේ සියලු දෙනාටම මේ පින් අත්පත් කරලා දීලා ඒ අයගේ භවගාමී ජීවිතය සසර ගමන සුවපත් කරලා දීම තමයි
මේ පින්වතුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාව වෙන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු. ඒ අයගේ නම් සඳහන් කළ සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය දුකින් අත මිදේවා. සැපයකටම පත් වේවා. නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. තවත් අරමුණු කීපයක් සඳහන් කරලා තියෙනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, ධර්ම ශ්‍රවණයේ තරම් ආනිසංස ලැබෙන වෙනත් පින්කමක් නැහැ. සියලු දානයන් අභිබවා ධර්ම දානයේ ජය ගන්නා බව සබ්බ දානං ධම්ම දානං ජිනාති යනුවෙන් සඳහන් කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනකොට තමයි නැසූ බොහෝ දේ දැනගන්න භාග්‍ය ලැබෙන්නේ. ඇසූ දේවල් තියෙනවා නම් ඒවා තව තවත් ප්‍රගුණ කරගන්න භාග්‍ය ලැබෙනවා. හිතට දැනෙන දුක් කරදර දෝමනස්සයන් වික්ෂිප්ත භාවයන් දුරු කරගෙන සහනය සංසිඳීම ඇති කරගන්න පුළුවන්. හිතේ සැකතැන් තියෙනවා නම් ඒ සැකතැන් දුරු කරගෙන පින්වතුනි නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න පුළුවන්. වැරදි දෘෂ්ටියක එල්බිලා ඉන්නවනම් ඒ වැරදි දෘෂ්ටියෙන් අත මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණීමේ අවස්ථාව උදා වෙනවා. මෙලොව වශයෙන් පුද්ගලයාගේ ජීවිතය දියුණු කරගන්න, පරලොව සුගතියත්පත් කරගන්න, යහපත් ප්‍රතිසන්දියක් ලබන්න භාග්‍ය ලැබෙනවා. පින්වතුනි, මේ සියල්ලටම වඩා අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අපිට ඒ අප්‍රමාණ දුක් කරදර වලින් අත මිදුණු අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ తත්වය තමයි ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන්නේ. පින්වතුනි, බණ පදයක් අහන්න නැතුව මේ ලෝකයේ කිසි කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා බණ පදයක් ශ්‍රවණය කරන එක අත්‍යවශ්‍ය කාරණයක්. පින්වතුනි, අද දේශනාවෙන් විස්තර වන්නේ ආර්ය මාර්ගය පිළිබඳවයි. නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස කෙනෙක් අනුගමනය කළ යුතු අනිවාර්ය ක්‍රියාමාර්ගය, අනිවාර්ය අනුපිළිවෙල අද දේශනාවෙන් විස්තර වෙනවා. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී චතුරාර්ය සත්‍ය දේශනා කොට වදාළා. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය. මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය යටතේ මැද පිළිවෙත ඔස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කොට වදාළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා කම්මන්ත, ආජීව වායාම සති සමාධි. මෙන්න මේ මාර්ගාංග 8 ඔස්සේ පුද්ගලයා ගමන් කිරීමෙන් තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන ආකාරය ත්‍රිශික්ෂාව තුලින් පැහැදිලි කරලා තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා. නිවන් දකිනු කැමති කෙනෙක් මේ සීල, සමාධි, ප්‍රඥා ඔස්සේ
ගමන් කරලයි නිර්වාණය සාක්ෂාත් කරගන්න වෙන්නේ. මේ නිවන් දැකීම සඳහා පින්වතුනි අපිට ඕන කරනවා මූලික වශයෙන්ම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි ඇති කරගන්න පැහැදීම. මේ පැහැදීම ඇති කරගන්න ඕන මගදී කලකිරෙන්න නෙමෙයි. පින්වතුනි බොහෝ බෞද්ධ ජනතාවට වෙච්ච වරද තමයි ඔවුන් බෞද්ධ වෙලා තියෙන්නේ පරපුරෙන්. එතකොට බෞද්ධ වෙලා තමයි ධර්මය දකින්න ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා උපතින්ම බෞද්ධ වන අපි සැබෑ ධර්මය ස්පර්ශ කරන්න උත්සාහයක් නැහැ. ඒ නිසා අපි හිතනවා අපේ බෞද්ධකම විදහා දැක්වෙන්නේ අනුගමනය කරන ධර්ම මාර්ගය නෙමෙයි, ගැඹුරු ධර්ම ඥානය නෙමෙයි, ඔය අපි මල් පහන් පූජා කරන එක, දන් දෙන එක, පොයට සිල් ගන්න එක, පාන්සුකූලෙ දෙන එක, පිරිත් ටිකක් කියව ගන්න එක අපි හිතනවා මේ සැබෑ බෞද්ධකම අන්න ඒකයි කියලා. අනේක තමයි පින්නතුනි අපිට වැරදිච්ච තැන. මොකද්ද? අපට ඕන කරනවා මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා වටහා ගන්න. දැන් අපි බෞද්ධයෝ හැටියට පාරම්පරික අපිට ලේබලේ තියෙනවා. හැබැයි ධර්මඥානය අපිට නැහැ. නමුත් පින්නතුනි ඒ නිසා අපේ බෞද්ධයෝ අර ලේබල් ගහගත්තු අය ධර්මඥානය නොමැති අය මොකද කරන්නේ? ඔය ඊටාම සුළු කරුණකින් වෙනස් වෙනවා. ලෙඩේ සුව කරලා දෙන්නම් කියලා කිව්වහම කවුරු හරි ඕන්න හිතනවා ඇත්තටම ලෙඩේ සුව වෙයි කියලා. ඒ නිසා ආගම වෙනස් කරලා වෙන ආගමකට යනවා. දෙවියන් වහන්සේ ඔක්කොම කරලා දෙයි කියලා. දෙවියන් වහන්සේට ඒව කරන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන මේ සියලුම රෝහල් වහලා දාලා පින්නතුනි සියලු දෙනා සුවපත් කරන්න පුළුවන්. ඒකෙම තේරෙනෝනේ මේක මිත්‍යාවක් කියලා. මේ මිත්‍යාවට හසු වෙන මෝඩ බෞද්ධයෝ ඉන්නවා. ඒකයි ස්වභාවය. ඒ නිසා සමහරු සල්ලි වලට ආගම මාරු කරනවා. සමහරු මේ ටකරන් කොලයක් දෙනවයි කිව්වහම පිටි පැකට් එකක් දෙනවයි කිව්වහම ආගම මාරු කරනවා. පින්නතුනි ලෝකයේ නිර්මල ගැඹුරුම ශ්‍රේෂ්ඨතම දර්ශනීය බෞද්ධ දර්ශනයයි. බෞද්ධයා කියන වචනයෙන් අපි ආඩම්බර විය යුතුයි. මොකද ලෝකයේ නිර්මාණවාදී දෙවියෙකුට යටත් කර නැති ස්වාධීනත්වය, නිදහස, ස්වෛරීත්වය පුද්ගලයාට උරුම කරලා දෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය බෞද්ධ දර්ශනයයි. ඉතින් අපි බෞද්ධයෝ කියනකොට අපට ලොකු අභිමානයක් ඇති වෙන්න ඕන. නමුත් ඒක තේරුම් ගන්න තරම්වත් මානසිකත්වයක් නැති අය සමාජයේ එමටයි. පින්නතුනේ අපි තුල එසේනම් මේ ලේබලයට විතරක් සීමා වෙන්නේ නැතුව ධර්මයේ ගුණය ගැඹුර ජීවිතයට එක් කර ගන්න ඕන. බලන්න පින්නතුනි පිට රටක කෙනෙක්. ඒ කියන්නේ ඇමරිකාවේ වෙන්න පුළුවන්, එංගලන්තේ වෙන්න පුළුවන්, වෙනත් යුරෝපා රටක වෙන්න පුළුවන්. සුදු මහත්තුරු සුදු නෝනලා සමහර අය බෞද්ධ වෙනවා. ඒගොල්ලෝ බෞද්ධ වෙන්නේ පරම්පරාවෙන් ඇවිල්ලා නෙවෙයි. ඒගොල්ලෝ බෞද්ධ වෙන්නේ ධර්මයට සම්බන්ධ ගැඹුරු දහම් පොත්පත් හොඳින් කියවලා. ඒවායින් ලැබෙන අවබෝධය තුලින් තමයි බෞද්ධ වෙන්නේ. එතකොට අපි උපතින් බෞද්ධ පස්සේ ධර්මයේ කියවන්න උත්සාහ කරනවා. විදේශිකයෝ බෞද්ධ නෙවෙයි උපතින්
ඒ නිසා ඔවුන් බෞද්ධ පොතපත කියවලා අවබෝධය ලබාගෙන බෞද්ධ වෙනවා. අන්න එසේ බෞද්ධ වෙන අය නියම බෞද්ධයෝ. මොකද ධර්මයේ පිළිබඳ දැනුමක් අවබෝධයක් ඥානයක් තියෙනවා. ඒ නිසා ඒ අය කවදාවත් මේ නිමල දහම අතහරින්නේ නැහැ. ඒ ගැන අපි සොයා බලන්න ඕන, සතුටු වෙන්න ඕන ඒ தත්ත්වය පිළිබඳව. නමුත් අපි ලාංකික බෞද්ධයා පිළිබඳව කනගාටු විය යුතුයි. මොකද උපතින්ම බෞද්ධ වුණාට අපි ධර්මය දකින්න උත්සාහ කරන්නේ නැති එක ගැන. කොහොම වුණත් පින්වතුනි, මේ ආර්ය මාර්ගයේ ගමන් කරනවා නම් අපට ඕන කරනවා මූලික වශයෙන්ම ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කිව්වේ තෙරුවන් කෙරෙහි ඇති කරගන්න පැහැදීම. මේ පැහැදීම අන්දානුකරණයෙන් ඇති කරගන්න එකක් නෙවෙයි. සැබෑ යථාර්ථය දැන දැක අපි අවබෝධ කරගන්නේ. පැහැදෙන්නේ. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. ඒ නිසා ඒ සඳහා අපි වෙරදරන්න උත්සාහ දරන්න ඕන, සැබෑ දහම දකින්න සැබෑ ශ්‍රද්ධාවෙන්. මෝඩ ශ්‍රද්ධාව නෙමේ ඇති කර ගන්න ඕන, ප්‍රඥා ගෝචර විචාරපූර්වක ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව අපි කටයුතු කරනවා නම් අපිට සැබෑ දහමට ලං වෙන්න පුළුවන්. හරි ශ්‍රද්ධාවක් අපට නැත්තම් අපි අන්දානුකරණයෙන් මෝඩ ශ්‍රද්ධාවෙන් කටයුතු කරලා ධර්මයේ වරද්ද ගන්නවා. පිළිවෙත වරද්ද ගන්නවා. එහෙම අය ඕනෑතරම් ඉන්නවා පින්නතුනේ. ඊළඟට බලන්න, ශ්‍රද්ධාවෙන් සමන්විත කෙනාට පුළුවන් මේ ආර්ය මාර්ගයේ සීලයට පැමිණෙන්න. සීලයට පැමුණුනොත් ඒ සීලය තුල ඉදිරියට යා හැකියි. ශ්‍රද්ධාව නැතුව නිර්වාණය පසක් කරගන්න බෑ වගේම සීලය නැතුවත් නිවන් දකින්න බෑ පින්නතුනි. සීලය අත්‍යවශ්‍යයි නිර්වාණය සඳහා. සීලය තමයි මේ මාර්ගයේ ශ්‍රද්ධාවෙන් පසුව මූලික වශයෙන් තියෙන්නේ. සීලය අර්ථකථනය කරන අපේ අටුවාචාර්යයන් වහන්සේලා කාය වාචානං සමෝදානං සීලං කියලා. කය වචනය සංවර කර ගැනීම සීලයයි කියලා. කය වචනය සංවර කරගන්නවා කියලා කියන්නේ කයින් සිද්ධ කරන වැරදිවලිනුයි වචනයෙන් සිද්ධ කරන වැරදිවලිනුයි ඉවත් වෙනවා, වෙන් වෙනවා, අයින් වෙනවා. ඒ වැරදි නොකර ඉන්නවා. එතකොට කායික වැරදිවලිනුයි වාචසික වැරදිවලිනුයි ඉවත් වෙනවා. මේක සීලය කියලා හඳුන්වල තිබුණත් මෙය සාමාන්‍ය සරල අර්ථයයි. නමුත් මේ අර්ථයට වඩා එහා ගිය අරුතක් සීලය තුල ඇතුළත්. ඒ නිසා සිල්වත් බව කියන එක ඊටාම ගැඹුරු අවස්ථාවක්. කායික වාචසික වැරදි වලින් ඉවත් වීම කියන එක තිබුණත් පින්නතුනි, මේ කය වචනය දෙක සංවර කරගන්නවා කියන එක ඒ වැරදින් වැළකීමට සීමා කරන්න බෑ. වරදින් වැළකෙන එක තමයි මූලික වශයෙන් ඕන. නමුත් ඊට එහාට අපි යන්න ඕන. ඕනම සිල්පදයක් ගත් කල ඒ සිල්පදය තුල කොටස් දෙකක් දකින්න පුළුවන්. එය සිල්පද දෙකක් හැටියට කියනවා නම් එක වාරිත්‍ර සීලය, අනෙක චාරිත්‍ර සීලය. ඔන සීලයේ මූලික ප්‍රභේදයක්. හැම සිල්පදයකම මේ කොටස් දෙක තියෙනවා. මොකද්ද කොටස් දෙක? වාරිත්‍ර සීලය හා චාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලයෙන් කෙරෙන්නේ වරදින් වැළකීම. චාරිත්‍ර සීලයෙන් කෙරෙන්නේ ගුණධර්ම පරිපූර්ණ කිරීම.
නොකල යුතු දේ වාරිත්‍රයයි, කල යුතු දේ චාරිත්‍රයයි. එහෙනම් නොකල යුතු දෙයින් වෙන් වෙලා කල යුත්ත කරන්න ඕන. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. පින්වතුනි, අපි උදාහරණ වශයෙන් සිල්පදයක් අරගෙන බලමු. දැන් සිල්පදයක් ගත්තාම තියෙනවා මේ සිල්පදේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගත්තාම පාණාති පාතා වේරමණී කියන තැනට සිල්පදේ පළවෙනි කොටස. අපි ඒකට කියනවා වැළකීම විරමණය වාරිත්‍රය කියලා. එහෙනම් වරදින් වැළකීම අන්න එතනින් සීමා වෙනවා. සික්ඛාපදං සමාදියාමි කියන කොටස දෙවැන්න. එතන තමයි චාරිත්‍රය තියෙන්නේ. එතකොට වරදින් වැළකීලා පමණක් හරියන්නේ නැහැ. කල යුතු දේ කරන්නට, ගුණධර්ම පුරන්නට අපි මෙය තේරුම්ගෙන කටයුතු කරන්න ඕන. ප්‍රාණඝාතයෙන් වළකින කෙනා තුල ප්‍රාණඝාතයට එරෙහිව යන ගුණධර්ම පද්ධතියක් තියෙනවා. ඒ ගුණධර්ම පද්ධතිය තමයි මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව. මේ මොනවද? චාරිත්‍රයට අදාළ වන ගුණධර්ම. මේවා ප්‍රාණඝාතයට එරෙහිව අපේ సంతානය තුල වර්ධනය කරගත යුතු, ඇති කරගත යුතු ගුණධර්ම. පින්වතුනි, දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම අදාළ වෙන්නේ කායික වරදකින් වැළකීමක් හැටියට. කායික වරදකින් වැළකීම හොඳයි. ප්‍රාණඝාතයෙන් වැළකුණාම අනිත් අයට නිදහස්ව බියෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. ඒක ලැබෙනවා. එතනින් නතර වුණොත් අපි සීලය සම්පූර්ණ නැහැ. එහෙනම් අපි ඊළඟට කළ යුත්තේ මොකද්ද? දැන් ඒ වැළකෙන්නේ කායික වරදකින්. නමුත් කායික වරදකින් වැළකීලා එතනින් නතර වුණොත් සිල්පදේ භාගයයි පිරීලා තියෙන්නේ. සම්පූර්ණ වෙලා නැහැ. ඒ නිසා අපි කළ යුතු දේ තමයි අර චාරිත්‍රයට අදාළ ගුණධර්ම ටික ක්‍රියාත්මක කරන එක. ඒ චාරිත්‍රයට අදාළ හැම ගුණධර්මයක්ම කයටවත් වචනයටවත් බලපාන ඒවා නෙමෙයි, ඒව මනසට බලපාන ඒවා. එහෙනම් සීලය කය වචන දෙක සංවර කිරීමට පමණක් සීමා නොකළ යුතුය. සිතේ සංවරකම, සිතේ කුසලතා වර්ධනය කිරීම අවශ්‍යයි. ඒ නිසා පින්වතුනි, සිත තුල කුසලතා වර්ධනය කරන්නේ මේ චාරිත්‍රයෙන්. දැන් මෛත්‍රිය හිතේ ඇතිවන දෙයක්, ගතේ හෝ වචනේ නෙමෙයි. කරුණාව ඒත් එහෙමයි. දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව ඒ ඇති වෙන්නේ ඔක්කොම ගුණධර්ම කොහෙද? සිතේ. දැන් තව සිල්පදයක් ගන්න. දැන් අපි ගමු අදින්නා දාන වේරමණී. අන්සතු දෙයක් සොරසිතින් ගන්නෙ නෑ. ඒක වාරිත්‍රය. එතකොට කායික වරදකින් වැළකුණා. එතනින් නතර නොවි අපි ඉස්සරහට යන්න ඕන. සොරකමින් වැළකුණු කෙනා තුල තියෙන්න ඕන ගුණයක් තමයි මොකද්ද ගුණය? ගුණය තමයි පරිත්‍යාගශීලීත්වයේ වර්ධනය වෙන්න ඕන. එතකොට පරිත්‍යාගයේ වර්ධනය වෙන්නේ කොහේද? පරිත්‍යාගයේ වර්ධනය වෙන්න ඕන මනස තුලයි. ගතින් තමයි යමක් දෙන්නේ. හැබැයි මනස තුලය වර්ධනය වෙන්න ඕන. මෙන්න මේක අපි වටහා ගැනීම අවශ්‍ය වෙනවා පින්වතුනි. ඔන්න ඔය විදියට සීලය සම්පූර්ණ කරගෙන ඉස්සරහට යනකොටයි අපේ කයත් සංවරයි, වචනයත් සංවරයි, හිත සංවර වෙලා කුසලතාවේනුත් පරිපූර්ණ වෙනවා. එහෙනම් සීලය නිවනට එක එල්ලේම බලපානවා කියන එක
ඔබට පැහැදිලි ඇති. සීලය සම්පූර්ණ වුණාට පස්සේ අපි යන්නේ කොහෙටද? සමාධියට. ඊළඟට අපි යන්නේ සමාධියට. සමාධිය කියලා කියන්නේ චිත්ත සමාධිය කියලා කියන්නේ පින්නතුනේ සිතේ එකඟකම. එතකොට සිතේ එකඟකම ඇති කර ගන්න ඕන. සිත එකඟ කර ගැනීම. සිත එකඟ කර ගැනීමේ කටයුත්ත අපි සිදු කරගත යුතුයි. මේ සිතේ එකඟකම වැඩුණොත් තමයි අපට ප්‍රඥාවට අවශ්‍ය කරන භාවනා අරමුණක් ගන්න පුළුවන් වෙන්නේ. මේ චිත්ත ඒකාග්‍රතාව වඩන්න පුරුදු වුණොත් ඒ තුලින් ධ්‍යාන ලබන්න පුළුවන්. ඒ ධ්‍යාන අතර තියෙනවා ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. මේ වගේ ධ්‍යාන ලැබීමේ හැකියාව තියෙනවා පින්නතුනේ. ඒ නිසා අන්න එය වටහා ගන්න ඕන. එතකොට චිත්ත සමාධිය ඇති කරගන්න ඕන. මේ සමාධිය අකුසල සහගත චේතනාවක් මුල් කරගෙන අපි සමාධිය ඇති කරගන්නේ නැහැ. ඒක නෙමෙයි තියෙන්න ඕන. අපි තුල තියෙන්න ඕන කුසල සහගත අරමුණක්. කුසල සහගත අරමුණක් මුල් කරගෙන තමයි අපි චිත්ත සමාධිය ඇති කරගන්න ඕන. එතකොට සීලය අනුපූර්වයි, සමාධියත් අනුපූර්වයි. සමාධියත් අනුපූර්වයි. ඒකනේ ප්‍රථම ධානයේ ඉඳලා ඉහළට යන්නේ. ඊළඟට අපට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව ලබා ගන්න එක. සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව ලබන මාර්ගය තමයි භාවනාව. භාවනා කරන්නේ ධර්මඥානිය ඇති කරගෙන. ධර්මඥානිය නැතුව ප්‍රඥාව ලබන්න බෑ. භාවනා කරන්න බෑ. ඒ නිසා ධර්මඥානිය දහම් දැනුම ඇති කරගෙන පර්යාප්තියෙන් අපි සමන්විතව ශක්තිමත් වෙලා තමයි ප්‍රතිපත්තියට යන්න ඕන. දැන් පින්නතුනි බලන්න භාවනාව ගත්තාම කොටස් දෙකයි. එක සමත භාවනාව, දෙක විපස්සනා කිවත් විදර්ශනා භාවනාව. සමත භාවනාව අපි හඳුන්වනවා චිත්ත භාවනාව කියලා. විපස්සනා කිවත් විදර්ශනා භාවනාව හඳුන්වනවා පඤ්ඤා භාවනාව කියලා. සමත භාවනාව චිත්ත භාවනාව වශයෙන් හඳුන්වන්නේ ඒන් හිත දියුණු කරන නිසා. මේ හිත දියුණු කරන්න තියෙනවා භාවනා අරමුණු කමඨහන් 40ක්. මේවට කියනවා සම 40 කර්මස්ථාන කියලා. කර්මස්ථාන 40ක් තියෙනවා. සම 40 කර්මස්ථාන. මේ සම 40 කර්මස්ථාන වලින් නැත්නම් භාවනා අරමුණු වලින් හිතේ දියුණුවක් ඇති කරගන්න අපි උත්සාහ කරනවා. මේ හිතේ දියුණුව ඇති කරගන්න පින්නතුනේ මේ අරමුණු ඔස්සේ භාවනා වඩන්න ඕන. කල යුතුයි. මේ භාවනා වැඩිීමේදී අපට විශේෂයෙන් ලැබෙන ප්‍රයෝජන අතර සමත භාවනාවේ ප්‍රයෝජන හැටියට පංච නීවරණ යටපත් කරන්න පුළුවන්. නීවරණ කියන වචනේ තේරුම නිවන ආවරණය වසාලන කියන එකයි. නිවන ආවරණය කරන නිවන වහන කරුණු පහක් තියෙනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. කාම ඡන්ද කියන්නේ කාම වස්තුන් කෙරෙහි ඇති ඇල්ම. පංචකාම වස්තුන් කෙරෙහි ඇති ඇල්ම. කාම ඡන්ද. එතකොට මේක යටපත්
කිරීමේ අවස්ථාව ලැබෙනවා සමතෙන්. පංචකාම සම්පත් වලට ඇලී ගලී කටයුතු කරන එක. ව්‍යාපාද කියලා කියන්නේ තරහ, කෝපය. මෙයත් යටපත් කරන්න පුළුවන් සමත භාවනාවේ. තීන මිද්ද කියලා කියන්නේ කම්මැලිකම, අලසකම, නිද්‍රාශීලීකම. මේ තමයි තීන මිද්දය. කුසලයට තියෙන කම්මැලිකම, අලසකම. ඊළඟට උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ සිතේ තියෙන නොසන්සුන්, විසිරෙන බව. ඒ වගේම සිතේ තියෙන පසුතැවීම, පශ්චත්තාප වීම. ඊළඟට විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්නේ සැකය. මෙන්න මේ පංච නීවරණ යටපත් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. ස්ථිරවම නෙවෙයි, తాවකාලිකව ප්‍රහාණයක් ඒකත්. ඊළඟට තියෙනවා තවත් ප්‍රහාණයක්, කෙලෙස්. ඒ තමයි විස්කම්බන ප්‍රහාණය. මේ දෙකින්ම කරන්නේ මේ తాවකාලිකව මේ කෙලෙස් යටපත් කරන එකයි. දැන් මේ තදංග ප්‍රහාණය, කෙලෙස් වල තදංග ප්‍රහාණය දක්වලා තියෙනවා හරියට පාසි බැඳි වතුරක් තියෙන තැනකට ගිහිල්ලා දියසෙවල් වලින් දැන් වතුර පේන්නේ නැහැ. උඩ තට්ටුවක් වගේ බැඳිලා තියෙනවා. අපි කලයක් අරගෙන ගිහිල්ලා කුඩා කලයක් අර දියසෙවල් ටික එහාට මෙහාට කලෙන් තල්ලු කරලා කලේ යටට දාලා වතුර එකක් ගන්නවා කලේට. වතුර එක අරගෙන කලේ උස්සනවත් එක්කම වතුරෙන් අර දියසෙවල් ටික නැවතත් ඇවිල්ලා තිබූ විදියටම හැදෙනවා. අන්න ඒ වගේ තමයි අපි තුල තියෙන කෙලෙස්. ඒ කෙලෙස් මොකද වෙන්නේ? අපි තුල තියෙන කෙලෙස් ක්‍රමයෙන් తాවකාලිකව යටපත් වුණාට වහා නැවතත් තිබුණු තත්ත්වයටපත් වෙනවා. දැන් අපි ධ්‍යාන ලබාගෙන ඉස්සරහට යද්දී සමත භාවනාවෙන් කෙලෙස් අර ක්ලේශයන් විස්කම්බන ප්‍රහාණයකට හසු කරනවා. ඒක උපමාවකින් දක්වලා තියෙන්නේ අපි ගමනක් යනකොට ඒ පාරේ කටුපඳුරක් තියෙනවා ලොකු. එතනින් එහාට යන්න බෑ. අපි මොකද කරන්නේ? ලෑල්ලක් අරගෙන ඇවිල්ලා මේ කටුපඳුර උදින් දාලා ඒක පහත් කරගෙන තලාගෙන එතනින් අපේ ගමන යනවා. අපි මේ කටුපඳුර ලෑල්ල උඩින් කටුපඳුර කටු ඇනෙන්නේ නැතුව එහා පැත්තට ගිය ගම කටුපඳුර ආපහු ඉස්සිලා ලෑල්ල පැත්තකට දාන්නේ නැහැ. එහෙම කරන්න බෑ. ඇයි? නැමිලානේ තියෙන්නේ. තැලිලා තියෙන්නේ. හැබැයි දවසක් දෙකක් සුමානයක් හමාරක් යනකොට මොකද වෙන්නේ? අර කටුපඳුර ටික ටික ආයි ශක්තිමත් වෙලා ඇවිල්ලා අර ලෑල්ල පැත්තකට විසි කරනවා. පැත්තකට දානවා. තල්ලු කරනවා. අන්න ඒ වගේ තමයි කෙලෙස් වල විස්කම්බන ප්‍රහාණයත්. එතකොට අර තදංග ප්‍රහාණයට වඩා වැඩි කාලයක් ඒ කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙනවා. හැබැයි ආයිත් ඒවා උත්සන්න වෙනවා. සමුච්ඡේද ප්‍රහාණය කරන තෙක්ම සම්පූර්ණ මුලිනු පුටා දමන කම්මක වෙනවා. ඕකයි ස්වභාවය. ඕක තේරුම් ගන්න ඕන අපි. පින්වතුනි, ඔන්න ඔය කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ යටපත් කරන ආකාරය, తాවකාලිකව නැති කරන ආකාරයයි අපි කියුවේ. ඊළඟට පින්වතුනි බලන්න, විපස්සනා භාවනාව දැන්
සමතයෙන් හිත වැඩුවා නීවරණ යටපත් කළා. හැබැයි නිර්වාණය සාක්ෂාත් කරන්න සමතයෙන් පමණක් බැහැ. සමතයට එහා ගිය දෙයක් අපි කරන්න ඕන. ඒ තමයි විපස්සනා භාවනාව. විපස්සනා විදර්ශනා කියලා කියන්නේ හොඳින් ලෝකය දකිනවයි කියන එකයි. හොඳින් ලෝකය දකිනවා කියලා කියන්නේ ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයනේ. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ තමයි පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය නිවැරදි ලෙස අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව ලබනවාය, නිර්වාණය සාක්ෂාත් කරනවාය කියලා කියන්නේ. ඉතින් අපි ඒකට උත්සාහ කරන්න ඕන. දැන් බලන්න පින්නතුනි, අර తాවකාලිකව යටපත් කළ නීවරණ මුලින් උපුටා දාන්න පුළුවන් වෙනවා ඔය විදර්ශනා භාවනාවෙන්. ඊළඟට අපි සසරට බැඳලා තියෙන සංයෝජන රැහන් 10ක් තියෙනෝනේ. ඔබ අහලා ඇතිනේ. සංයෝජන 10ක්. සසරට බැඳ තබන රැහන්. ඒවට සංයෝජන කියලායි කියන්නේ. ඒව 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලප්පත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිච්ඡා. ඔන්න ඔය විදියට සංයෝජන 10ක්. මේ සංයෝජන 10 අපි දුරු කරන්න ඕන. ඒව ඊටාම බරපතල කෙලෙස්. බරපතලයි කියලා කියන්නේ මේව නැති කරන්න බෑ කියන එක නෙවෙයි. නැති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බැරි දෙයක් අපට කියන්නේ නෑ කරන්න කියලා. උන්වහන්සේ අත්දැකීමෙන්ම මේවා පිළිබඳ නිසි අවබෝධයෙන් යුක්තව තමයි ඒ නැති කිරීම පිළිබඳව කතා කරන්නේ. එහෙම නැත්තම් බැරි දෙයක් උන්වහන්සේ කවදාවත් දේශනා කරන්නේ. සක්කාය දිට්ඨි වැරදි දැක්ම, ආත්ම සංකල්පය. මේ ආත්ම සංකල්පය දුරු කිරීමට කටයුතු කරන්න ඕන. එහෙම නැත්තම් මේ මමය මාගේ කියන සංකල්පය දැඩිව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආත්ම සංඥාව. ඒ නිසා එය දුරු කරේ නැත්තම් ඉදිරියට යන්න බෑ. විචිකිච්ඡා කියලා කිව්වේ අර නීවරණ වල තිබුණා වාගේ අපි තුල තියෙන බුද්ධ ආදී අටතැන්නි සැකයයි. ඒ සැකය දුරු කරගන්න ඕන. සීලප්පත පරාමාස කියලා කියන්නේ විවිධ ව්‍රත. අජ්ජ ව්‍රත, ගෝ ව්‍රත, සුනක ව්‍රත ආදී ව්‍රත සමාදන් වෙනවා. අමාරු දුෂ්කර ව්‍රත සමාදන් වුණාම හිතනවා ඒක කෙලෙස් නැසීමට උපකාර වෙනවයි කියලා. ඒ වගේ වැරදි දේ අපි තුල ලියලනවා. ඒ නිසා එය අපි අවබෝධ කරගෙන දුරු කරන්න ඕන. අවබෝධයෙන් තොරව කවුරු හරි කිව්වයි කියලා නෙවෙයි. අවබෝධයෙන් යුක්තව ඒවා දුරු කරන්නට අපට පුළුවන් නම් ඒක තමයි අවශ්‍ය. පින්නතුනේ. එහෙනම් විවිධ ව්‍රත සමාදන් වීම නිවන් දැකීමේ අරමුණ. නැත්තම් සත්‍ය අවබෝධය ලැබීමේ අරමුණ. ඒවා වැරදි. ඒවා ප්‍රතික්ෂේප කළා. කාමරාග කියලා කියන්නේ මෙහි පංචකාම සම්පත් වලට තියෙන ඇල්ම, ගිජුකම. මෙයත් ඊට බරපතලයි. පුද්ගලයා එයට නැඹුරු වෙනවා ඊටම බරපතලයි. එයින් අපි ඈත් වෙන්නේ නැතුව
නිර්වාණය සාක්ෂාත් කරන්න බෑනේ. සුඛා විරාගතා ලෝකේ මේ රාගී ලෝ විරාගී වෙන්න ඕන. කාමානං සමතික්කම කාම සම්පත් වලින් ඈත් වෙන්න ඕන. නැත්තම් මේ නිවන සාක්ෂාත් කරන්න බෑ. ඒකට අපි අවශ්‍ය කරන පරිසරය සකස් කර ගන්න ඕන. පටිඝය කියලා කියන්නේ තරහ, කෝපය, වෛරය, ද්වේෂය. අපට කොච්චර බලපෑම් කරනවද බලන්න. දේශ සහගත සිතුවිල්ල දරුවොත් එක්ක කේන්ති ගන්නවා, තමනුත් එක්ක කේන්ති ගන්නවා, අසල්වාසිනුත් එක්ක කේන්ති ගන්නවා, සත්තුනුත් එක්ක කේන්ති ගන්නවා. මේ වගේ කේන්ති අපි තුල එක එක අරමුණු මුල් කරගෙන ඇති වෙනවා. මේ සියල්ල මේ කේන්ති ගන්න හේතුව එතන තියෙන ඇලීම, මගේකම, මමත්වය. එතකොට තමයි ඒට පටහැනි දෙයක් වුණාම අපි කේන්ති ගන්න. ඒ නිසා කේන්තිය පුළුවන් තරම් අඩු කරගන්න ඕන. ව්‍යාපාද. ඔන්න ඔය පහ නැති කරන්න මුලින් උපුටා දාන්න අනාගාමි තත්වයට පත්විය යුතුයි. ඉතින් අපිට එච්චර දුර එක සැරේ යන්න බැරි නම් අනාගාමි වෙන්න අපිට සෝවාන් තලයේවත් හිත පිහිටවා ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒකයි පින්නොත්. එහෙනම් කාමරාග පටිඝ ඊළඟට තියෙනවා තව සංයෝජන පහක්. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ සංයෝජන පහ නැති කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? එය නැති කරන්න නම් රහත් භාවයට පත්විය යුතුයි. මේක තමයි ආර්ය මාර්ගය. එතකොට රහත් භාවයට පත් වුණා කියන්නේ ඊටාම ඉහළ තත්ත්වයටපත් වුණා. පින්නතුනි, රහත් භාවය ගිහියෙකුටත් පුළුවන් ලබන්න, පැවිද්දෙකුටත් පුළුවන්. සංයෝජන නැතිකලේ කවුද? එයා ගිහියෙක්ද? එයා පැවිද්දෙක්ද කියලා දාලා නැහැ. එහෙනම් ගිහියාටත් පුළුවන් මේ සංයෝජන මුලින් පුටා දාලා රහත් වෙන්න. ඒ නිසා ගිහිකමේ ඉඳලම රහත් වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒකට සංසාරේ භාග්‍ය තියෙන්න ඕන, නැත්තම් බෑ. අදාළ පාරමී සම්පූර්ණ වෙමින් තිබිලා එතින්ට යන්න ඕන ආගමට දහමට ලැබිව. නැත්තම් බෑ. ඒ නිසා පින්නතුනි අපි උත්සාහ කරන්න ඕන මේ සංයෝජන, හිතට වද දෙන සංයෝජන දුරු කරලා අපේ ඉලක්කයට යන්න. නැත්තම් ඉතින් හැමදාම එක තැන. මේ ආර්ය මාර්ගය අපි පසක් කරගන්නට වෙරදැරුවොත්, රහත් වෙන්න උත්සාහ කළාම අඩු ගානේ රහත් වෙන්න බැරි නම් සෝවාන් තලයේවත් හිත පිහිටුවා ගන්න පුළුවන් වෙනවා. නැත්තම් හෙට කියලා කල් දමා හිටියොත් කවදාවත් තම ආධ්‍යාත්මී කුසලතාවක් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා කුසලතා වර්ධනය වීමට මේ අත්දැකීම් බෙහෙවින් ඉවහල් වෙනවා. මේක තමයි පින්නතුනි ආර්ය මාර්ගය. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිර්වාණය සාක්ෂාත් කිරීමට කැමති නම් මේ කිව් මාර්ගයේ ගමන් කළ යුතුයමයි. මේ කිව් මාර්ගයේ ගමන් කරන්න බැරි නම් ඒ කෙනාට නිවන් දකින්නත් බෑ. මේක අමාරුයි, කම්මැලි, අනේ මට බෑ, කඩෙන් ගන්නෝ වගේ ගන්න තියෙනවා නම් හොඳයි කියලා එහෙමත් කලක් තිබුණනේ ලංකාවේ. සෝවාන් වෙන්න පුළුවන් සල්ලි දීලා, සක්‍රුදාගාමි වෙන්න පුළුවන් ඊට වඩා මුදලක් දීලා, අනාගාමි රහත් වෙන්න පුළුවන් ඊටත් වඩා මුදල් දීලා. පින්නතුනි, මේවටත් අහුවෙන යට වෙන මෝඩ අය ඉන්නවා. සල්ලි දුන්නාම ලැබෙයි සෝවාන් බව. පින්නතුනි, මේක
මේ බාහිරින් කඩෙන් බඩුවක් ගන්නෝ වගේ සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. මේක තම ආධ්‍යාත්මයේම පුරුදු පුහුණු කළා සිද්ධ කරගත යුතු දෙයක්. මේක නිකම් පහළ වෙන්නේ නැහැ. මොනවා හරි මල්ලක දාගන්නෝ වගේ දාගන්න බෑ. වංචා කළා බෑ. මේක තමන්ම අත්දැකීම් ලැබලා ඉස්සරහට යන්න ඕන. අන්න එහෙම ඉස්සරහට ගියොත් අපිට පුළුවන් වෙනවා යම් දිනක මේ නිර්වාණය පසක් කර ගැනීමේ උදාර කාර්යයට අවතීර්ණ වෙන්න. එතකොට රාගය දුරු වෙලා, ද්වේෂය දුරු වෙලා, මෝහය දුරු වෙලා, මදමාන ඊර්ෂ්‍යා ගති නැති වෙලා තමා තුල ඇති වෙන්න ඕන ගුණයක්. මේ ගුණය වර්ධනය වීමේ කටයුත්ත අපි සිදු කළ යුතුයි. අන්න ඒක තමයි පින්නතුනි අත්‍යවශ්‍ය කාරණය. එහෙනම් මේ කාර්ය සිද්ධ කරන්නට අපි වෙර දරන්න ඕන, මහන්සි වෙන්න ඕන. අහසින් කඩා වැටුණා වගේ නිකන්නම් පාත් වෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. සල්ලි වලට ගන්නත් බෑ. කඩේ විකුණන්නත් නැහැ. කාට හරි මට දෙන්නත් බෑ. නිවනටත් මාව තල්ලු කරන්න බෑනේ. බුදුහාමුදුරුවෝ ඒකනේ දේශනා කරේ. මට පුළුවන් ඔබට මේ නිවන් මඟ, මේ ආර්ය මඟ කියලා දෙන්න. එහෙම නැතුව මම ශාස්ත්‍රූවරයයි කියලා මට බෑ ඔබව නිවනට එක් කරගෙන යන්න. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්කා තාරෝ තථාගතා. ඒකයි තථාගතවරු මග කියන්නෝ වෙති. නුඹලාගේ කාර්ය නුඹලා කරන්න ඕන. ඒ නිසා ඔබත් මේ ආර්ය මාර්ගය හඳුනාගෙන කටයුතු කරන්නට උත්සාහ කරන්න. මේ තමයි නිවන් මඟ. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි දිනේෂ් ද අල්විස් සහ ශීලා ද අල්විස් මහත්මීන් දෙපළයි. මේ පින්නතුන්ගේ බලාපොරොත්තුව මුල්ලේරියාව නවනගරී වල්පොළ නාමල් උයන පදිංචිව සිට 2020 10 වෙනි මාසෙ 24 වන දින අභාව ප්‍රාප්ත වූ කරුණාරත්න ද අල්විස් ආදරණීය පියාණන්ට, සොමිනෝනා ආච්චි අම්මාට හා ඩයස් සමරසිංහ සීයාට, MP ජේපින් මෑණියන්ට හා MG සිරිසේන පියාණන්ට, ටිකිරි බණ්ඩා කුමාරසිංහ මහතාට, තිලකරත්න බාප්පාට, ලලිත් සමරසිංහ මාමාට, සුපුන් හල්ලල පුතණුවන්ට මේ නම් සඳහන් කර සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය දුකින් අත මිදේවා. සසර ගමන සැපවත් වෙලා අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පැතීම, දයාරත්න මහප්පා සහ ලොකු අම්මා රෝහණජිත් මාමා ඇතුළු පවුලේ සෑම දෙනාටම, හේමලතා නිරෝෂන්ද අල්විස්, ශිරෝමිද අල්විස්, හරේෂ්ද අල්විස් ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් ඥාතීන් ඇතුළු දුවා දරුවන්ට සහ නන්දා කුමාරසිංහ සොහොයුරියගේ අම්මා ඇතුළු සැමට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින් බෙලෙන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු. කොරෝනා රෝගය වැළඳී සිටින සියලු ලෝකවාසී සැමටම නිරෝගී සුවය ලැබේවා. දේශකයාණන් වහන්සේට නිරෝගී සැප ලැබේවා. පවුලේ සැම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. සැමට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට
මේ කුසල ශක්තිය හේතු වාසනා වේවා. දෙවියන්ටද මේ පින් අනුමෝදන් වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසේවායි මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත පරලොව සුගතිය වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසරකට පෙර ඔක්තෝබර් මාස 24 වන දින අභාව ප්‍රාප්ත වූ කරුණාරත්නද අල්විස් ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළ ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි දිනේෂ් ද අල්විස් මහත්මයාට සහ ශීලා ද අල්විස් මහත්මිය යන පින්වත් දෙපළටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසාම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා